ඒ වගේම අද දවසේ මම පොරොන්දු වෙනවා කුලක වලින් එක ලකුණක්වත් ඔයාලට මිස් වෙන්නේ නැතුව පට්ට විදියට කුලක එක ගොඩ දාන්න කියලා දෙනවා. දැන් අපි පටන් ගන්නවා කුලක. නෝට් එකක් නැහැ. නෝට් එක දෙනවා. හිතේ තියාගෙන යන්න පුළුවන් වෙන්න. හොඳට අහන් ඉන්න. ටියුට් එකක් ඕන නම් පස්සේ දෙනවා. දැන් හොඳට අහන් සීන් එක. හරිද? අයන්නේ ඉඳලාම යනවා. ආය 6 වසරේවත් කුලක දන්නේ නැති එකාට කුලක ලකුණු 10 ගන්න පුළුවන්. හරි? 6 වසරේවත් කුලක දන්නේ නැති එකාට ලකුණු 10 ගන්න පුළුවන්. කිසි කේසයක් නැහැ. හරිද? කුලක. හොඳට අහගෙන ඉන්න. හරි? පැය දෙක බැරනම් හතරක් හරි කරලා ඊළඟ දවසේ හරි කරලා පැලෙන්න කියලා දෙනවා. හොඳට අහගෙන ඉන්න. හරි? උදේ කුලකයක් කියන්නේ නිශ්චිතව වෙන් කරන්න පුළුවන් අවයව සමූහයක එකතුවක්. කුලකයක් කියන්නේ නිශ්චිතව වෙන් කරන්න පුළුවන් අවයව සමූහයක එකතුවක්. ඕක වෙන් කරන්න නම් නිශ්චිත වෙන්න ඕන. මේ කුලක ගත්තාම කුලකයක් අංකණය කරලා අපිට ඉදිරිපත් කරන්න පුළුවන් ක්‍රම තිබ්බ කීයක්ද? කුලකයක් පෙන්වන්න පුළුවන් ක්‍රම තිබ්බ කීයක්ද? ලණුව කන්න එපා. හතරක් තිබ්බා හතරක්. දන්න දෙක කොලයක ලියන්න. දන්න ටික කොලයක ලියන්න. මතක ටික කොලයක ලියන්න. මුලින් ඉඳලා යනවා. එල ලිව්වා. පුතේ ක්‍රම හතරයි. මේක තව චුට්ටි වචන වෙනස් කරලා කියන්න පුළුවන්. බලන්න. පුතේ පළවෙනි සීන් එක ඔන්න පළවෙනි එක වචනයෙන් විස්තර කිරීමක්. මේකට තව සමහරු කියනවා හරි මොකක් කියලාද? පොදු ලක්ෂණයක් මගින් දැක්වීම. අවුලක් නැහැ මේකත් හරි ඒකත් හරි. ඒ කියන්නේ මම ගත්තොත් උදාහරණයක් වශයෙන් මෙන්න මෙහෙම කියන්න පුළුවන්. A සමානයි හරි බිංදුවක් 10ක් අතර ඉරට්ට සංඛ්‍යා. ඔන්න පොදු ලක්ෂණයක් මගින් නැත්නම් වචනයෙන් විස්තර කරා දෙක අවයව මගින් අවයව සංගල වරහන් තුල නැත්නම් මේකට කියනවා අවයව ලයිස්තුගත කිරීම. ඔය දෙකම හරි. හරිද? දැන් අර සීන් එකමයි ගන්නෙ බිංදුවක් 10ක් අතර නම් ඉරට්ට සංඛ්‍යා නම් 2 4 6 8 අතර කිව්වම 10 එන්නේ නැහැ මතක තියාගන්න. ඔය වැදගත් දැන් මම ඒක වෙනම ආත්ම පෙන්නන්නම්. තුන්වෙනි එක වෙන් රූපයත් මරු ලේසි. මොකක් හරි මේම රූපයක් ගත්තා ස්ක්‍රීන් එක පැහැදිලි නැද්ද? පොඩ්ඩක් ඉන්න. හරි. තපරේකින් මම මේ software එක අයින් කරලා ඉන්නම්. දැන් කොහොමද බලන්න? තාම බ්ලර්ද?
තප්පරයකින් මම හිතන්නේ අවුලක් නැහැ. අවුලක් නැති අය අවුලක් නැහැ කියලා දාන්න. මොකද මේ වෙනකොටත් මගේ අප්ලෝඩ් ස්පීඩ් එක තියෙනවා 48ක්. සාමාන්‍ය කාටවත් ලැබෙන්නේ නැති එකක්. සාමාන්‍ය අවස්ථාවක මගේ අප්ලෝඩ් ස්පීඩ් එක 48ක් තියෙනවා. ඩවුන්ලෝඩ් 96ක් තියෙනවා. මේ වගේ ඉන්ටර්නෙට් ස්පීඩ් නැහැ. මට පැය දෙකක වීඩියෝ එකක් YouTube අප්ලෝඩ් කරන්න යන්නේ විනාඩි 2යි. අද වැස්සෙන්ද මෙනික ඔයාට අවුල් ඇති. අද වැස්සෙන්ද ඔයාට අවුල් ඇති. හරිද? ඕ මම ෆයිබර් අවුල්ලා ඉන්නවද? ෆයිබර්ත් අවුල්ලා ඉන්නවද? මට SS එකක් ගෙවන්න පැහැදිලි කෙනෙක් SS එකක් ගෙවන්න. අපරාධය නම මේක. හරි මම පටන් ගන්නවා. පැහැදිලියට SS වණිගේ පැහැදිලියට මට SS එකක් ගෙවන්න. shit මාර අප්සෙට්. අවුල් නැති එකෙක් එවපන්කම අවුල් නැති වුනේ නැද්ද? අවුල් නැහැ කිව්වොත් මීටියේ මට එකෙක් එවන්න. අවුලක් තියෙනවා. එවනේවට අනුව අවුලක් තියෙනවා. හරි. දැනට යම් තරමකට පේනවා චූටි. හරිද? යම් තරමකට පේනවා අපි කරයියන්. හරි. සෙට් එක මම ලොකුවට ලියන්න සෙට් එක. පොඩ්ඩක් යනකොට සෙට් එක බලමුකෝ. මෙච්චර ස්පීඩ් තියෙනවා මගේ. ෆයිබර් කනෙක්ෂන්. ඇයි එහෙම වෙන්නේ? I think direct link කරන්න වෙන්නේ අර මූදායිනට ගිහිල්ලා අර ඉන්ටර්නෙට් හබ් එකටම කේබල් එකට ඩිරෙක්ට් ගන්න තමයි තියෙන්නේ. වෙන එකක් කරන්න නැහැ. හතරවෙනි එක තමයි අවුල. දැන් හරි තුනක් හරි වචනයෙන් විස්තර කිරීම අවයව සංගලවරාන් තුල වෙන් රූපය ජනන ස්වරූපය ඔන්න අවුල් යන තැන. මේටි කරන්නේ මං ජනනයකට යන්නම්. මම ජනන ස්වරූපයට යන්නම්. ඒ කියන්නේ මොකද්ද? පුතේ වචනයෙන් විස්තර කරපු එක පොඩ්ඩක් පොෂ් කරනවා. මේක විභාගයට අහනවා.
අර තුන කියලා දුන්නේ ඇයි දන්නවද? විභාගෙදී ඔය එකකින් අනිකට ට්‍රාන්ස්ෆර් කරන්න දෙනවා. ඒ කියන්නේ එකක් දීලා අනිකෙන් පෙන්වන්න දෙනවා. පළවෙනි ප්‍රශ්න 25න් එකක් ලොවෙත් දෙනවමයි. ඒ දෙන්නේ එක්ක අරම තියෙන එකෙක් මෙහෙම කරන්න. විශේෂයෙන්ම ඕකෙදී වුන් ගන්නවා ජනන ස්වරූපය කියන එක. ජනන ස්වරූපයේදී ඕක ගන්න කොහොමද දන්නවද? මෙන්න මේවයි. අපි අර කලින් ගත්ත ඒ කුලකය මේ ජනන ස්වරූපය. හරි. x තියලා x දාලා ඒ කියන්නේ ඉංග්‍රීසි වලිය කැමති සිම්පල් අකුරක් වලට ගන්න පුළුවන්. දෙතිතක් තියලා මොකක්ද මේ මොනව ගැනද කියන්නේ කියලා විස්තර කරනවා. x යනු ඉරට්ට සංඛ්‍යා x කියන්නේ ඉරට්ට සංඛ්‍යා. හා දිගට ලියන් යන මම ඊට පස්සේ දැනට ගත්තේ කොතෙන්ට වෙනකන්ද කීයේ ඉඳලා කොතෙන්ට වෙනකන්ද මොකක්ද මේ සීමාව? අන්න සීමාව පෙන්නනවා බිඳුවේ ඉඳලා 10 වෙනකන් මේ දෙක අතර. හරි. බිඳුවත් 10ත් අතර කියන්නේ ඔහොමයි. දැන් ඔන්න කේස්. ආයෙ මේක පැහැදිලි කරන්නම්කෝ. ජනන ස්වරූපයේදී පුතේ අර දැන් අපි වචනයෙන් විස්තර කරද්දි මොකද්ද කිව්වේ? අපි කිව්වා පොඩිකමට මේ තියෙන්නේ බිඳුවත් 10ත් අතර ඉරට්ට සංඛ්‍යා. ඕකනේ වචනයෙන් විස්තර කරේ. මේ තියන්නේ ඕක පොෂ් කරලා මොකද්ද මුලින්ම ලියනවා ඉරට්ට සංඛ්‍යා. මේ ක්‍රමේ පොෂ් කරනකොට පුතේ කොහොමත් පොඩි ඉංග්‍රීසි කැලලක් ගන්නවනේ. අර කියලා දැන් වචන shit එහෙම වචන දානවනේ. ඒ පොෂ් වෙන්නනේ පොඩි ඉංග්‍රීසි කැලලක් දැම්මම පොඩි පොෂ් ලයින් එකක් එනවා. හරි. එතකොට ඔන්න ඉංග්‍රීසි වලිය මොකක් හරි සිම්පල් අකුරක් ගන්නවා. ඉංග්‍රීසි වලිය මොකක් හරි සිම්පල් අකුරක් ගන්නවා. දැන් හරි ගියාද? අවුල අඳුරගත්තා. හෙටම රැම් එකක් ගහනවා. ඉන්ටර්නෙට් ස්පීඩ් නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ මොකක්ද දන්නවද? අවුල අඳුරගත්තා. තාම ලැග් වෙන්න බෑ. ඇයි දන්නවද? කලින් පන්තියේ රෙකෝඩින් එක ප්‍රොසෙස් වුණා. කලින් පන්තිය කට් කළානේ මම මේකට ආවේ. කට් කරපු ගමන් කලින් පන්තියේ රෙකෝඩින් එක ප්‍රොසෙස් වෙනවා. RAM එක මදි. RAM මදි. 8GB තියෙන්නේ මදි. අනිව ගහනවා. හෙටනම් ගහනවාමයි. හරි. ලබන සතියේ හෙට මං 16GB වලට නැත්නම් අඩුම ගානේ 12GB වලට අප්ඩේට් වෙන්න. අඩුම 12 යනවා හෙට. නැත්නම් 16 ගන්න. හරි. මගේ පැත්තේ අවුල තිබ්බේ. හිතන්නේ නැති දැන්. ඔයාලා හරි කියනකොටම මෙතන මැසේජ් එක ආවා අර කලින් රෙකෝඩ් වෙලා වෙච්ච වීඩියෝ එක ඉවරයි කියලා. එනේ ඒක ප්‍රොසෙස් වෙලා ඉවරයි කියලා මැසේජ් එක ආවා. ඒකයි කේස් එක. 12GB කරන්න පුළුවන් මං 8යි 4යි 12යි. හරි. හරි. බිඳුවත් 10ත් අතර ඉරට්ට සංඛ්‍යා කියලා වචනෙන් තිබ්බ එක. ඉංග්‍රීසි වලියේ සිම්පල් අකුරක් කරන් අර පොෂ් කරනවා වගේ ඔෂිප් කියන්නේ පොෂ් වෙන්නේ. දන්නේ පොඩි වචන දානවා. හායි හලෝ කොහමද? උන් දන්නේ ඒ චුට්ට විතරයි කියන්නේ. පොඩි චුට්ටක් දාලා ඉංග්‍රීසි වලින් චුට්ටක් එකක් දාලා ඔන්න පොෂ් කරා. මං කියන්නේ මේක පොෂ් කරන එක. ඊට පස්සේ කියනවා මේ x වලින් කිව්වේ මොකද්ද?
දැන් ගොඩක් උන් කියලානේ ඩාර්ලින් කියලා. ඩාර්ලින් කියන්නේ කාටද පුතේ? අනේ ඩාර්ලින් අනේ කියලා කියනවා. ඩාර්ලින් කියන්නේ කාටද පුතේ? දන්නේ නැහැ. ඔය ආතල් එකට කියනවා. නෝනටලු වයිෆ්ටලු මන් දන්න තරමින් නම් පැටියෝ කියන්නේ. කෙල්ලොන්ට අරයට මෙයාට එහෙම නෙමෙයි පැටියෝ කියන්නේ. ඒ අනේ මන් දන්නේ හරි. මේ අන්න ඒ වගේ මේ නොදන්න මගුලක් කියලා ඒ මගුල මොකද්ද කියලා දෙනවා. x. ඒක කියලා දෙනවා මේ x කියන්නේ ඉරට්ට සංඛ්‍යා නැත්තම් දන්නේ නේ. උණුවර්ම වැඩන්නේ කියන්න තිබ්බ එක. කමන්නේ ඒක ක්‍රමයක් x කියලා x කියන්නේ ඉරට්ට සංඛ්‍යාලු. දැන් චූටි ඉරට්ට සංඛ්‍යා කියලා විතරක් කිව්වට මදි. තාම මෙච්චර තටමලා කියලා තියෙන්නේ මේ චුට්ට විතරයි. දැන් කියන්න ඕන කොතනයි අතරද? මොකද කුලක ගත්තාම වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි පරිමිත. අනිත් කුලක තමයි අපරිමිත. පරිමිත කියන්නේ සීමාවක් තියනවා. මෙන්න දැන් ඉරට්ට සංඛ්‍යා කියලා කිව්වොත් සීමාවක් නැහැනේ. ඉරට්ට සංඛ්‍යා කිව්වොත් ඉරට්ට සංඛ්‍යා කියලා විතරක් කිව්වොත් ඕක දාන්න වෙන්නේ 2 4 6 8 දාලා 33ක් දාලා තමයි කියන්න වෙන්නේ. එලෙසම යනවා. මෙන්න අපරිමිත කුලක පෙන්වන්නේ එහෙමයි. පරිමිත කුලක කියන්නේ මෙහෙම සීමාවක් තියෙනවා. සීමාවක් තියෙනවා. මතක තියාගන්න. grade 9 පරිමිත කුලක අපරිමිත කුලක. පරිමිත කුලක කියනකොට සීමාවක් තියෙනවා. අපරිමිත කුලක කියනකොට සීමාවක් නැහැ මෙහෙම. දැන් එතකොට මේ අපි හැම වෙලේම කතා කරන්නේ පුතේ හැම වෙලේම වගේ කතා කරන්නේ පරිමිත කුලක සීමාව දාන්න ඕන. මෙන්න සීමාව 0.10ත් අතර කියන එක අගට දානවා. ඉංග්‍රීසි පොෂ් වෙනවනේ. ඔයාගේ නම මොකක්ද? අපි මොකක්ද කියලා අහන්නේ පස්සේ. What is your name කියලා. මොකක්ද ඔයාගේ නම? මුලක මාරු වෙනවනේ පොෂ් වෙනකොට. එමෙන්න. මගනවා. නේ? වාගේ නේද? වාගේ නම මොකක්ද? අපි යන්නේ මොකක්ද ඔයාගේ නම කියලා අහන්නේ. අරුණ අහන්නේ. මාරු වෙලා නේ තියෙන්නේ. What is your name? name කියන එක අගට ඇවිල්ලානේ. අපි මුලට දාලානේ යන්නේ. අපි මොකක්ද පස්සේ දාන්නේ? ඒ වගේනේ මුන් කරන්නේ පොෂ් වෙච්ච ගමන් කරන්නේ මේක මුලට ඇවිල්ලා මේක අගට ගියා. දැන් ඕක ඔහොමත් මතක තියාගන්න බැරි නම් වැඩක් නැහැ. අපරිමිත එකක් මේ විදියට පෙන්වන්න පුළුවන්. හැබැයි අපරිමිත ඒවා වෙන් රූප සටහන් වල පෙන්වන්නේ නැහැ. අන්න ඒකයි අපි කිව්වේ මම කිව්වේ පරිමිත කුලක තමයි වැඩිපුර භාවිතා වෙන්නේ. මොකද ගොඩක් ගණන් අපි යන්නේ මොනවත් එක්කද? ගොඩක් ගණන් යන්නේ මොනවත් එක්කද අපි? වෙන් රූපත් එක්ක. අන්න වෙන් රූපවල අපරිමිත කුලකේ කියන්නේ සීමාව කියන්න බැරි උන් දාන්න බෑ. වෙන් රූපේ කොහෙන්ද මන් 33ක් තියන්නේ? අන්න ඒකින්ද වෙන් රූපවල කියන්නේම පරිමිත කුලක ගැන. හරි? දැන් ඔන්න පට්ට අවබෝධයක් අරගෙන යන්නේ පාඩම ගැන. ගුණාසා තනකොළ වගේ යන්නේ නැහැ. දැන් ඊළඟට කෙලවෙන්නේ මේක දාන්න ගියාම දැන් හරි මේක දන්නවා මේක ඇති දෙයක් නෑ. ඉංග්‍රීසි ඕඩිය අකුරක් ගත්තා 32ක් තිබ්බා ඔය ඉරට්ට සංඛ්‍යා කියලා කිව්වා. දැන් මෙහෙම දීලා තියෙන ඕන එකෙක් ඔයාලට මෙහෙම ලියන්න පුළුවන්. සීමාව අගට දැම්මා. අවුලක් යනවා. ඒත් අවුලක් යනවා. දැන් ඔබ දන්නේ නැහැ බටව. හරිද? ඔයාලා දන්නේ නැති මේක කියනවානේ. ඔයා දන්නේ මෙන්න මේ සීන් ටික 0.10ක් අතර. බිඳුවේ සිට 10 තෙක් බිඳුවේ සිට 10 දක්වා මේ තුන වෙන වෙනම දන්නවද අසමානතාව වලින් දාන්න මේක මෙහෙමයි කියලා දන්නවද ඔක ඔය තුන පටලෙනවා. දැන් මේක තියලා ජනන ස්වරූපේ ලියන්න කිව්වම උට මේක දාන්න බැරි ඉන්න ඌ කෙලව ගන්නවා. වැරදි.
දැන් හොඳට අහගන්න. මැනික අතර කිව්වොත් නම් දෙපැත්තේ උන් දෙන්න අයිති වෙන්නේ නැහනේ. අතර කියලා කිව්වොත් ලොවෙත් දෙපැත්තේ උන් දෙන්න අයිති වෙන්නේ නැහැ. හරි. ඒ කියන්නේ එතකොට මෙහෙම දාන්න පුළුවන්. අතර කිව්වොත් අපිට දාන්න පුළුවන් දැන් මේ සීන් එකමයි මම යන්නේ. මේකටමයි ගලපලා ලියන්නේ. බිංදුවක් 10ක් අතර කිව්වොත් දෙපැත්තේ උන් දෙන්න අයිති වෙන්නේ නැහැ. සිට තෙක් කිව්වොත් හරි සිට තෙක් කිව්වොත් මම කියවනේ මම මේ පන්තිය උඹලා 11 10 වසර ඉවර වෙන තෙක්ම කරනවා. කළා 11 වසරෙනුත් කරනවා. කියන O level වෙන තෙක්ම O level තෙක්ම මම මේක කරනවා කිව්වා. එතෙන්ට යනකම්ම මම කරනවා. එතෙක් කරනවා. පුතේ මම එතෙක් මේ ප්‍රෝග්‍රෑම් එක කරනවා පුතේ. ඒ කියන්නේ මම එතෙන්ට යනකම් කරනවා. ඒ කියන්නේ එදත් IT. يعني ඉවර වෙන තැනත් IT. සිට කිව්වහම පටන් ගන්න තැන IT. තෙක් කිව්වහම ඉවර වෙන තැනත් IT. සිට තෙක් දෙපැත්තම IT. ඕක මතක තියාගන්න කොහොමද දන්නවද? ඔයාට මතකද දැන් ධාතු කැටයක් උඩ දානවා සම්භාවිතාවයේ ගණන් වල බිඳුවේ සිට ඔයා මට කියන්න බිඳුවේ නැත්නම් 1 සිට 6 දක්වා කියලාද කියන්නේ 6 තෙක් අංකණය කර කියලාද කියන්නේ ධාතු කැට උඩ දාන සීන් වල 1 සිට 6 තෙක් කියලාද තියෙන්නේ මතක් කරන්න 1 සිට 6 දක්වා කියලා තියෙන්නේ තෙක් කියලා තියෙන්නේ අන්න ඒක මතක තියාගන්න එතන ඌ සිට තෙක් කියලා කියන්නේ ධාතු කැටේ 6 නැද්ද ධාතු කැටේ 6 නැද්ද 6 තියෙනවා අන්න ඌ සිට තෙක් කියලා කිව්වේ 6ත් අයිති මතක තියාගන්න මම ඕක ඒ කාලේ මතක තියාගත්තේ මටත් පැටලුණා බා මට දැන් ඕක පැටලෙනවා පැටලෙනවනේ හැබැයි මම දන්නවා ගණන් වල හැමදාම දෙන්නේ මම ටුට්ටක් පේපර් එකම කරපු එකේ හරි මම දන්නවා සිට තෙක් කියලා දෙන්නේ නේද සම්භාවිතාවයකදී හැම වෙලේම දෙන්නේ සිට තෙක් එහෙනම් ඒක අයිති වෙනවා හරි එහෙනම් ලොවෙත් මේක මෙහිමයි අමතක වෙන්නේ අන්න දන්න හැම වෙලේම සෙට් වෙන එකෙක් පාවිච්චි කරලා අනිකව මතක තියාගත්තා හරි සිට බිඳුව දක්වා බිඳුවේ සිට 10 දක්වා කිව්වාම සිට කිව්වහම එතන අයිති දක්වා කිව්වහම එතන අයිති නැහැ සිට දක්වා කිව්වම ඒක අයිති නැහැ හරි හරි ජීවිතාන්තයේ තෙක් සිරගත කරනවා මිසක් ජීවිතාන්තයේ දක්වා සිරගත කරන්නේ දක්වා කිව්වොත් හිත චුට්ටකට කලින් ඉවර වෙනවා සීල නේද ජීවිතාන්තයේ දිවි ඇති තෙක් එහෙම නේද කියන්නේ මගේ දිවි ඇති තෙක් කියනවද කවදා මගේ දිවි ඇති දක්වා කියලා කියනවද නැහැ මගේ දිවි ඇති තෙක් කියලා කියන්නේ සීන් එක මතක තියාගන්න එල මේ ටික දාන්න දැන් ගොඩ මගේ දිවි ඇති තෙක් මට පුළුවන් තරම් පන්ති මම ෆ්‍රී කරනවා හැබැයි ඔක්කොම ෆ්‍රී කරන්න බෑ එතකොට අර දිවි ඇති තෙක් කියන දවස ලඟ වෙනවා අයි බං සල්ලි නැනේ ජීවත් වෙන්න මගේ දිවි ඇති තෙක් පුළුවන් සියල්ල ෆ්‍රී කරනවා සියල්ල ෆ්‍රී කරන්නේ සියල්ල ෆ්‍රී කරොත් Zoom පැකේජ් එකට 24500යි ඉන්ටර්නෙට් බිල 6000යි හරි එළ කියාගත්තනේ ඇති ඔළුවේ තියන්න ඔළුවේ හරි දැන් ඔන්න ඒකත් ගොඩ දැන් ප්‍රශ්නයක් එනවා මෙහෙම ජනන ස්වරූපය මෙහෙම දෙනවා කොහොමද ක්‍රමයක් තියෙනවා අපි ඕකට ලියන්නේ ඕකට ලියපුවා අපි අඳුර ගන්න විතරක් පුරුදු වෙමු
මොකද මේ ක්‍රමයටම ලියන්න කියලා උට අපිට බල කරන්න බෑනේ. අපිට ඕන එකක් තිබ්බොත් අපි අර ක්‍රමෙන් ලියනවා. හැබැයි ඌ ඒ ක්‍රමෙන් දීලා තිබ්බොත් අපිට වෙන ක්‍රමයකට කරන්න කියලා. මොකද ජනන ස්වරූපයෙන් දක්වන්න පුළුවන් ක්‍රම 4ක් 5ක් තියෙනවා. අපි අර ඉගෙන ගත්තේ එකක්. ඒක බැලෙන් ඉගෙන ගත්ත දැන් අපිට ඒක ඕන එකට ඇප්ලයි කරන්න පුළුවන්. මූ අපිට වෙන එකක් දෙනවා. මූ අපිට කියනවා මෙහෙම දෙනවා. මෙහෙම දීලා මේක ක්‍රමයක් ඈ. මට මෙතනදී ඔයාලට පුරුදු කරන්න ඕන එක මම කියන්නම්. මේ මොකක් කියලාද දෙන්නේ? මේක විතරයි ඔයාලට හම්බෙන අකුර ජෝඩි. මේ කියන්නේ අවයවයක්. ඉසට් කියන්නේ කාගේද කියලා මතකද? ඉසට් කියන්නේ කාගේද කියලා මතකද? මාරු. ඔය කියන්නේ නිකිල. grade 10 කුලක පාඩමට හිටිය එකෙක්ට ඕක අමතක වෙන්න බෑ කියලා දෙනවා එදා. උතේ මේ ඉසට් දෙන්නේ ඕකට විතරයි. අමතරව මම තව චුට්ටක් කියන්නම්. ඉසට් ධන කියලා තිබ්බොත් ඔය තියෙන්නේ ධන නිකිල. වෙන අකුරු ඔයාලට දෙන්නේ නැහැ. තව ගොඩක් අකුරු තියෙනවා. 11 පළවෙනි වාරේ අපි කතා කරමු ඒවා. තියරි පන්තියේදී ඈ. ඉසට් ඍණ කියන්නේ ඍණ නිකිල. මේ කියන්නේ නිකිල. බිංදුවක් 10ක් අතර නිකිල. නිකිල කියන්නේ පූර්ව සංඛ්‍යා. ධන හෝ ඍණ. බිංදුවත් ඇතුළත්ව. බිංදුව ධනද ඍණද පුතේ? බිංදුව ධන නිකිලයක්ද ඍණ නිකිලයක්ද? බිංදුව ධනද ඍණද? බිංදුව ධනද ඍණද? බිංදුව ධනද ඍණද? හරි. හරි. මේ දැන් කොච්චර හිතන්න අපි දන්නේ නැතුව කොච්චර දේවල් කරන අඩේ බිංදුව කියන්නේ මේ සමහරු ඉන්නෝ පුතේ ගෑනුත් නොවන පිරිමිත් නොවන හැබැයි උන් මිනිස්සු මිනිහෙක් වුණ බලියට ඌ ගෑණියෙක්වත් පිරිමියෙක්වත් වෙන්න ඕන කියලා නීතියක් නැහැ. සංඛ්‍යාවක් වෙච්ච බරියට ඌ ධනවත් ඍණවත් වෙන්න ඕන කියලා නීතියක් නැහැ. ධනත් නොවන ඍණත් නොවන උන් ඉන්නෝ බිංදුව වගේ. රැවටෙන්න එපා බං. හරි. හරි. බිංදුව ධනත් නැහැ ඍණත් නැහැ. උට නැහැ. හරි. ඉවරයි. ඔන්න හරි ගොඩ. මේක විතරයි දෙන්නේ. මාව විශ්වාස කරන්න. අදත් රීලෝඩ් දෙනවා. මම මේ කියලා දෙන ඒවා ඇරෙන්න. කුලක වලින් අද දවසේදී කොහේ යසතිය ළමේ රුපියල් 200ක රීලෝඩ් ගත්තා. මම ඒ ගණන් දෙක පස්සේ කියලා දෙනවා. හරි. ඔය පාඩමක් අගින් වෙලාවක් ඉතුරු නම් මම ඒ වාරම් කියලා දෙනවා. මම ගිය සතිය ලඝු කරා. එක කොල්ලෙක් පේපර් 7ක් බලලා. පෞගිය අවුරුදු 7ක පේපර් බලලා එක ගානක් නම් මම කිව්ව එකක් වගේ චුට්ටයි වෙනස්. අනිත් ගාන ඇත්තටම වෙනස් ගානක් හොයන් තිබ්බා. මම පන්ති උගන්නන ඒවා ගැන මම වග කියනවා. මම උගන්නන ඒවා ඔයා කොහෙන් හරි ඒ පාඩමෙන් ගානක් ඇවිල්ලා grade 10 එකක හොයාගත්තත් මම ගානේ වාට රීලෝඩ් එකක් දෙනවා. ඔයා ඒක හොයන්න මහන්සි වෙනවා. එක කොල්ලෙක් ගත්තා ප්‍රශ්න දෙකක් හොයලා 200ක්.
එහෙම පේපර් 7-8ක් බලද්දි එකක් මිස් වෙන්න පුළුවන්. ඔච්චර කලාතුරකින්ද කියන්නකො එතකොට. ඌ පේපර් 7ක ෆස්ට් පාර්ට් එකයි සෙකන්ඩ් පාර්ට් එකයි දෙකම බලලා ගණන් දෙකයි හොයාගෙන තිබ්බේ. හරි. ඔයාලට පුළුවන් දැන් මම පාඩම ඉවර කරාම ගිහිල්ලා බලනවා. මේ මිනිස්සයා කිව්වේ ඇත්තද මේ මැරෙන්න වෙන ඒවා තියෙනවද? ඔයා හොයාගන්න දෙක එක හෝ දෙක හෝ මම ඊළඟ දවසේ පන්තියේ කියලා දෙනවා. හොයාගත්ත කෙනාට රීලෝඩ් දෙනවා. ඒකයි මේ ප්‍රෝග්‍රෑම් එකේ තියෙන වෙනස. එච්චර ෂුවර් කරලා කියලා දෙනවා. එහෙමයි. එතකොට පේපර් 10ක් වගේ බලද්දි ෆස්ට් පාර්ට් සෙකන්ඩ් පාර්ට් දෙකම බලද්දි එක ගණන් දෙකක් තියෙන්න පුළුවන් මම නෑ කියන්නේ. මම ඒකට කියන්නේ බලලා එන්න තියෙන්න පුළුවන් කියලා මම කියනවා. හැබැයි මම වග කියනවා පුතේ බහුතරයක් පේපර් වල මේ මම කියපු හැරෙන්න වෙන ඒවා ඉන්නේ අතිශය කලාතුරකින් දෙන්න පුළුවන්. අතිශය කලාතුරකින් දෙන්න පුළුවන්. හැබැයි මම ඒත් වග කියනවා O level පේපර් වල නෑ ඒවා. O level පේපර් වල නෑ. හැබැයි පාසල් පේපර් වලත් ලියන්න ඔයාලට උගන්වන නින්දා මම කියනවා ඒ හොයන් ආවත් මම දෙනවා කියලා. මොකද පාසල් පේපර් වාගේ ගුරුවරු හදද්දි පොඩි පොඩි වෙනස්කම් කරලා දෙනවා. තමන්ගේ පොර සිටිය පෙන්නන්නේ දෙනවා කොටස්. ඔයාත් දෙනවා මේ වගේ ඒවා එන්න පුළුවන් කියලා. හැබැයි ඒවා මම වග කියනවා O level වලට එන්න. මම මේ කියලා දෙන එක O level වලට නම් පැලෙන්න හරි. අය ෆස්ට් පාර්ට් එකේ මේ කියලා දෙන එකෙන් කරන්නේ එකක් එන්නේ නැහැ. ඔන්න දැන් අපි දන්නවා අවයව සංග්‍රහවරයන් තුල දැක්වීම ඊට පස්සේ වචනයෙන් විස්තර කිරීම ඊට පස්සේ වෙන් රූපේ කියන්නේ මොකද්ද වෙන් රූපේ දැක්වීම පරිමිත අපරිමිත කියන්නේ මොකද්ද ජනන ස්වරූපයෙන් තියෙන එකක් සාමාන්‍ය එක කරන්න සහ සාමාන්‍ය එකේ ජනන ස්වරූපය කරන්න එන විශේෂ අවස්ථාව. දැන් යන්නේ පාඩ කරන්න. හරි දැන් යන්නේ පාඩ කරන්න. මේ ඊට අමතරව තව පොඩි බ්ලර් එකක් එනවා. ඒ ඉන්නේ සිස්ටම් අවුලක් හින්දා නෙමෙයි. කැමරාව හොඳ වැඩි හින්දා. ඌ හිටපු ගමන් ඔටෝ ફોකස් හින්දා මාව ફોකස් කරන්න හදනවා මම දඟලනවා. ඒ කියන්නේ මම අයිනට යනවා වැඩි වෙනකොට තමයි ওই සීන් එක වෙන්නේ. මම අයිනට යනවා වැඩි වෙනකොට කැමරාවට ફોකස් කරන්න අමාරු වෙනවා. එතකොට මම මැදලාවම හරියනවා. දැන් හරි. ඒක එච්චර හිතන්න එපා. තප්පර 3ක් 4ක් උඩරිම තියෙන්නේ. ඒක බය වෙන්න එපා. හරි. ඒක වෙන්නේත් මම කතා කරලා ලියන්න පටන් ගන්න වෙලාවට ගොඩක් වෙලාවට මොකද මම අයිනට ගියාම ඊළඟ සීන් එක පාඩ කරන එක පාඩ කරන්න තියනකොට මම මේ හිතන්න කියලා දෙන එක පට්ටට තේරුම් ගන්න. හරිද? මම ඉස්සෙල්ලාම කියලා දෙනවා මෙන්න මේ සීන්. ඔයාලට වර්ග දෙකක් එන්න පුළුවන්. තව එකක් තියෙනවා ඒක පට්ට කලාතුරකින් එන්න පුළුවන්. ඊටත් වඩා පට්ට කලාතුරකින් එන්න පුළුවන් මේක. මේ A මේ B මේ A මේ B මේ A මේ B මේ A මේ B අද දවසේ පළවෙනි රීලෝඩ් එක දෙනවා. මේ මොන අවස්ථාවද කියන එකට. මේ මොන අවස්ථාවද කියන්න. එල මම තෑග්ග දෙනවා. අද දවසේ පළවෙනි තෑග්ග දෙනවා. සෙනිත් දනිදු. සෙනිත් දනිදු හැබැයි පැහැදිලි උත්තරේ දාලා නැහැ. ඒකට හම්බෙන්නේ භාගයයි. සෙනිත් මතක තියාගෙන ඉන්න භාගයයි හම්බෙන්නේ තෑග්ගෙන්. මන්දියට කම්ප්ලීට් තෑග්ග හම්බ වෙනවා. දෙව්මිනිටත් කම්ප්ලීට් තෑග්ග හම්බ වෙනවා. තුන් දෙනෙකුට දෙනවා. එයාලා ඇරෙන්න විනාය ඉල්ලන්න එපා. මට කනගාටුවෙන් උනත් කියන්න වෙනවා ගිය සතියේ පන්තියෙන් ළමෙක් වයින් කරන්න උනා. සහ ඒ රීලෝඩ් එක අයිති ළමයාත් මට සමා වෙන්න මට හොයාගන්න මට බැරි වුණා. මේ එක ළමෙක් වෙන ළමයෙක්ගේ නමක් කියලා තෑග්ගක් කරන් දෙපාරක් මාට්ටු වුණා. දැන් මං කියනවනේ
හරි මම බලන්නෙත් නෑ පුතේ ඇත්තටම මම හොයන්නේ නැතුව මම ඉතින් උඹලා විශ්වාස කළා මට පට්ට මෙසේජ් ගොඩක් තියෙන ඕකේදී රහස් පරීක්ෂක වැඩේ කරන්න වෙලාවක් නෑ මම යවුවට පස්සේ ඊට පස්සේ අර මගේ softwares තියෙනවනේ දාලා තියෙන ඒ වගේම ඔයාලගේ නම වැඩිම සේව් කරන් ඉන්න විදිය නම් පෙන්නනවනේ උඹලා මට බොරු කිව්වත් එතකොට ඒ තියෙන වෙන කෙනෙක් ඉතින් එහෙම වුණාම දැන් ඔයාගේ යාළුවෝ ඔයාව සේව් කරගන්න විදියක් සහ ඔයා මට කියන විදියක් තියෙනවනේ බොරුවක් කිව්ව ගමන් මාට් වෙනවා ඉතින් මම ඒවා චෙක් කරන්නේ නැහැ දැන් මම ආයෙ චෙක් කරනවා මම එයාව අයින් කරා මම ගෙදරටත් කතා කරා ඒ වගේ වැඩ කරන්න එපා හොඳ නැහැ මොකද ඒක හරි ඌ ගත්ත එක මට ගියපු රුපියල් 100 200 මට ඒක අවුලක් නැහැ හැබැයි ඇත්තටම තෑග්ග දිනපු ළමයා ඌ හිතනවනේ අපෝ මූ බොරුනේ කියන්නේ මේ දෙනවා කිව්වට ලොකුකමට ඌ දෙන්නේ නැහැ කියලා. ඌ එහෙම හිතුවොත් වැඩක් නැහැ නේ. අනිවාර්යෙන් ඒ දෙන්න එහෙම හිතන්නේ නැතිනේ. හරි ඊට පස්සේ හරි ළමයා හොයාගන්නත් බැහැ. එහෙම අවුලක් ආවා. හරි. කරන්න එපා ගෙදරටම කතා කරලා ලයින් කරමු. කතා කරන්න දෙයක් නැහැ. එල දැන් බලව මේ කියන්නේ පොදු අවයව තියෙන අවස්ථාවක් මේ කියන්නේ උපකුලකයක් කියන්නේ මොකද්ද ආයෙත් එකක් දෙනවා මේ හොඳට තියරි ඉගෙනගෙන යන්න උගන්වන්න පුළුවන් ගානට ඉගෙනගෙන යන්න මගේ පන්ති වල මම උගන්වන්න පුළුවන් ගානට ආයේ කිසිම දෙයක් නැහැ ඔබට උගන්වන්න පුළුවන් මගේ O level යනකම් පන්ති ආපු එක්ක ඊට පස්සේ අවුරුදු ඉඳලා උගන්වන්න පුළුවන් අම්මත් ආයේ කියලා දෙන්නේ නැති දෙයක් නැහැ උපකුලකයක් කියන්නේ මොකක්ද කියන්න උපකුලකයක් දැන් තාම ආවේ නැහැ. සඳුලට මම දෙන්නම් සඳුල සෙව්මින් උතේ යම් කුලකයකට අයත් සියලු අවයව හෝ කොටසක් අඩංගු කුලක යම් කුලකයකට අඩංගු සියලු අවයව හෝ ඒ වගේ කොටසක් අඩංගු කුලක මොනවද කියන්නේ? උපකුලක. යම් කුලකයක සියලුම අවයව හෝ ඒ වගේ කොටසක් අඩංගු කුලක. දැන් මේකේ අරුපි තියෙන ඔක්කොම ඉන්නත් පුළුවන්. අන්න එහෙම වුණාම රූපේ දක්වද්දි මෙහෙම වෙනවා. මේ සමකුලක අර කුලකෙමයි මේ හරියට මෙහෙම කිව්වොත් මම කියනවා ඒ කුලකය කියන්නේ 0.10ත් අතර ඉරට්ට සංඛ්‍යා කියලා මං කියනවා B කුලකය කියන්නේ 0.10ත් අතර දෙකේ ගුණාකාර කියලා දැන් ඔය දෙකම එකයිනේ උන් දෙන්නටම ඉන්නේ එකම අවයවනේ අන්න සමකුලක සමානයි උන් දෙන්නම අන්න එතකොට මෙහෙම දාන්න පුළුවන් තුල්‍ය කුලක කියන්නේ අවයව කවුන්ට් එක සමානුන් තුල්‍ය කුලක කියලා ඉන්නවා මුගේ අවයව 4යි අරුටත් අවයව 4යි අවයව වෙනස් හැබැයි කවුන්ට් එක සමානයි නම් තුල්‍යයි ඒවා මේකෙදි එන්නේ ඔන්න විභාගෙදී මෙහෙම දීලා බටව අපිට පාඩ කරන්න කියනවා මම ඒ සීන් එකට එන්නම්කෝ එතකොට හිතන හැටි හරි ඊට කලින් තව එකක් මෙන්න මෙහෙම ලකුණකුත් තියෙනවා මෙහෙම එක්කුත් තියෙනවා මේකෙන් කියන්නේ මොකද්ද? සියලු. මම ඕක මතක තියාගන්න කියලා ඔයාලට කියන්නේ. සුයලු. ඔහොම වචනයක් නෑ සර්. මම දන්නවා. මේ ලකුණ දැක්ක ගමන් සුයලු කියලා මම මතක තියාගන්නවා. ඕක දැක්ක ගමන් හැමදාම මට මතක් වෙන්නේ සියලු. මේක දැක්ක ගමන් මට මතක් වෙනවා මේ තියෙන්නේ ඒ සියලු B. ඒ සියලු B නෙමෙයි. සුයලු කියලා එකක් නෑ කියලා මමත් දන්නවා. මේ තියෙන ඒ සියලු B
මේ පොදු අනේ මේ ඡේදන මේල මගුල් වැඩක් නැහැ. මාත් දන්නවා මාලේ වගේ නම් මේලය ඔක වැඩක් වෙන්නේ නැහැ නේ බං. ඕකේ භාවිතයක් වෙන්නේ කොයි වෙලේද අපි ලියද්දි. අපි දැනන් ඉන්න ඕන මමත් කියලා දෙනවා. මේ මාලේ වගේ එක මේලය අනිත් එක ඡේදනය. ඒක අපිට අදාළ නැහැ. මොකද අපිට හිතන්න පට්ටලේසි මේ වචන දෙක. මම කියලා දෙනවා මේකට මොකක් කියලාද පිදු. පිදු කියලා එකක් නැහැ. මාත් දන්නවා පිදු කියලා නැහැ කියලා. පොදු. මේක දැක්කම මොනවා පිදු පොදු. ගොඩ. දැන් ලොවෙත් ආයෙ පැටලෙන්නේ නැහැ. මේකත් දාගන්නකො. මේක දාගන්නකො. දාගන්න. ඡේදනයේ මේලේ අදාළ කරගන්න එපා. chat එක disable කරේ උත්තර බලා ගන්න. දැන් හරි. දැන් දාලා තියෙන්නේ host for host දාන්න. මට දාන්න පුළුවන්. ඔයාලට පන්තිය හොඳයි කියලා හිතනොත් ඔයා මං අර කරපු ඉල්ලපු උදව්ව කරන්න. හරිද? group එක හදන්න. අපේ පන්තිය වෙනුවෙන් group එකක් හදන්න. ඒ group එකේ නම දාන්න හරිද? G10 free Q and A කියලා දාන්නකො. G10 free Q and A කියලා දාලා මෙන්න මේ අංක දෙක ඇඩ්මින් දාන්න. මේ අපේ ආයතනය. මේ මගේ එක. මේ දෙක ඇඩ්මින් දාලා හදන්න. දැන් පොරොන්දු උනානේ මට ගොඩාක් group හදනවා කියලා. මෙන්න පොරොන්දු වෙච්ච ගාන ඔය තියෙන්නේ 50යි 100යි 150ක් group හෙට උදේ වෙද්දි හදෙයි. හරි ලියාගත්තනේ. මේ හතරවෙනි කොටුවේ තේරුම කියන්නේ චූටි අරුගේවම මුටත් අයිති. දෙන්නගේම අවයව එකම ඒවා. අය වෙනස් ඒවා නෑ. දෙන්නෙක් ඉන්නවා උන් දෙන්නටම තියෙන එකම ඒවා. සමකුලක. හරි. දැන් මේ හතරෙන් එකක් දීලා පාඩ කරන්න දෙන්න පුළුවන් කියමු. දැන් හිතන හැටි ඉගෙන ගන්න. දැන් ඉගෙන ගන්න හිතන හැටි. හරි? හිතන හැටි ඉගෙන ගන්න. දැන් ඒක කොට. දැන් අර වචනත් දන්නවා. දැන් ඔයාට පාඩ කරන්න කිව්වම ඔයාට කියනවා අඳුරු කර පෙන්නන්න. ඔයා මම හිතන විදියට හිතන්න පුරුදු වෙන්න ලෝවෙත් වරදින්නේ නැහැ. මම තවදුරටත් කියලා දෙනවා. හරිද? මොකද මම මේ කියලා දෙන්නේ තාම පළවෙනි 25ට අදාළව මම එක B පත්‍රයට අදාළව තව කියලා දෙන්න තියෙනවා. චුට්ටක් අහගෙන ඉන්න හොඳට. මේ තියන්නේ මම මේ අකුර ගැන හිතනවා. මේ මොකද්ද? ඒට අයිති. ඉස්සෙල්ලා මැනික හිතන්නේ මේ අකුර ගැන විතරයි. ඊට පස්සේ මම හිතනවා මේ අකුර ගැන. පස්සේ තමයි මම මේ මැද එක ගැන හිතන්නේ. පස්සේ තමයි මම මැද එක ගැන හිතන්නේ. ඒ පන්ති වල තුන් එනවනේ. එතකොටත් මම එහෙම තමයි. හරි. උන් එන්න යන විදිය බලලා ඌ ගැනත් වෙනම හිතලා මූ ගැනත් වෙනම හිතලා ඊට පස්සේ තමයි මම හිතන්නේ මුන් දෙන්න අතර තියෙන සම්බන්ධය මොන වගේ එකක්ද කියලා පස්සේ තමයි හිතන්නේ. මූ ගැන වෙනම හිතනවා මූ ගැන වෙනම හිතනවා හිතලා තමයි මම හිතාගන්නේ මුන් දෙන්න අතර තියෙන. ඒකට පට්ට ලේසි හිතාගන්න. මාර ලේසි හිතාගන්න. හැම පොඩි ඩීටේල් එකක්ම හිතන්න. හරි? හැම පොඩි ඩීටේල් එකක්ම හිතන්න. හරි? පොඩි සීන් එකක් යනවා මම කියලා තැරි. දවසක් මම පන්ති යනකොට සිග්මගේ පන්ති. ඉස්කෝල දෙක කියන්නේ නැහැ හොඳ නැති හින්දා. කෙල්ලෙක් අතේ ලියාගෙන තියනවා ඩොමිනෝස් කියලා. මගේ පේපර් ක්ලාස් එක යන්නේ ඉස්සර. දැන් ඔය අවුරුදු ගානකට කලින් සීන් එකක්. පේපර් ක්ලාස් එක යනවා 3-5 sorry තියරි පන්තිය 3-5 පේපර් ක්ලාස් එක 5-7 හරි
මම පන්තියේ තියරි පන්තියේ දැන් ළමයි වැඩ කරනවාද බලන්න යනවා. එනකොට කෙල්ලෙක් යතේ වේනවා. ඩොමිනෝස් කියලා ලියනවා. මම බලනවා. මම කල්පනා කරනවා. ඇයි මේකේ අතේ ඩොමිනෝස් කියලා ලියන්නේ නැත්තේ? ඔයා හිතන්න. ඇයි මේකේ අතේ ඩොමිනෝස් කියන්නේ අපෝ අතේ මේ ලියා ගන්න තරම් වටින එකක්. එහෙනම් මේකිට කාට හරි පණිවිඩයක් දෙන්න ඕන. වචනෙන් කියන්න බෑ මේක අතේ ලියලා මොකෙක් හරි පෙන්නවා වෙන්න පුළුවන්. කියලා මං හිතුවා. දත්තාවම හිතන හැටිය පුරුදු වෙන්න. දත්තයක් කළාම පට්ටේට හිතන්න ගණන් හදන්න පුළුවන් පැලෙන්නේ. පුරුදු වෙන්න. ඒවා ජීවිතේත් පට්ටයි. මං හිතාගත්ත හරි දැන් මං 3 ඉඳලා 5 වෙනකම් පන්ති ඉවර කරලා බ්‍රේක් එකක් දෙනවා. බ්‍රේක් එකක් දීලා මම ක්ලාස් රූම් එක මාරු කරනවා. මේ යන වෙලේ මුන් ඩොමිනෝස් යයි. දැන් මං ගාන්න දීලා උඹලට ලියන්න දෙන්නේ මං හිතනවා. හරි. ඊට පස්සේ මං පන්ති ඉවර කරලා ආයෙත් එන්න ගිහිල්ලා ඔය සිග්මා යනවුන් දන්නවද? අමිල කියලා අයියා කෙනෙක් ඉන්නේ. අහපන් බොරන ඔය සීනේ. මම අමිලට කියලා කියනවා මේ අමිල මගේ පන්තියේ කපල් එකක් සෙට් වෙන්න හදන්නේ. මුන් දෙන ඩොමිනෝස් යන්න හදන්නේ. අපි දෙන්නත් යන්න බලන්න කියලා. ඊපස්සේ උත් එනවා මාත් එක්ක ඩොමිනෝස් යන්න. පන්ති මාරු වෙන්නේ 5ට. මොකද මම තනියම ගියොත් හරි නෑ පුතේ. පන්තියේ කපල් එකකුයි මායි. කොහොම හිතයිද මිනිස්සු දැක්කොත්. හරි. මම ආයතන කෙනෙකුත් තරයි යන්නේ. මම යනකොට ඩොමිනෝස් එක දැකපුන් දන්නවා ඉතින් ගිරවල වීදුරු වලින් හදලා තියෙන දැන් ඒක නැහුවා මං හිතන්නේ. අරුන් ටික මම නම් කියන්නේ හොඳ නැති ඉන්න. උගේ මල්ලි ඉන්නවා මේ සැරේ 10. ඌ ඉන්නවත් දන්නේ නැහැ. උන් ටික පුතේ මේස උඩින් පැනලා දුවනවා මට වීදුරු වලින් පේන අනිත් පැත්තේ දොරෙන් ගියා. මාත් ගිහලා වාඩි වුණා. අරුන්ගේ දැන් පීසා රෙඩි. අරු නම කියනවා දැන්. යෝපේකාගේ නම කියලා ටේබල් එක හොයනවා. වේට මුන් නැහැ. ඊට පස්සේ කෙල්ලෝ ටික කිව්වා එතෙන්ට ගේන්න කියලා. දැන් මුන් එළියට ගිහිල්ලා මුන් දැන් අපි සීන් එක දන්නේ මම ගොනා කියලා හිතාගෙන මුන් එනවා අලුතෙන් එනවා වගේ. සර්ලා එනවද? පිසා ගන්න සර්. මුන් පුතේ ආයෙ ඕඩර් කරනවා කියලා. මුන් අලුතෙන් ආවා කියලා මට පේන්නේ. මුන් ආයෙ ඕඩර් කරනවා සද්ද නැතුව හිටියා. මුන් ඊට පස්සේ පීස් එකක් මංගාවට අරන් ඇවිල්ලා. දැන් පස්සේ ඕඩර් කරපුවා මංගාවට අරන් ආවා. ඒක සර් කමු සර්. මම නෑ මට ගන්න ඕනේ නෑ. මම නිකන් ආයෙ පොඩි දෙයක් මේ දැනන් යන්න ආවේ. ඇස කන්න. මූ දාඩිය පියන ගමන් මට කියනවා සර් ලැජ්ජ නැතුව ගන්න සර්. ලැජ්ජ වෙන්න පස්සේ ගන්නලු. ඔය අතරේ පන්ති ඉතුරුන් ටික ආවා. දැන් මම නෑනේ විනාඩි 10ක් විතර ගිහලා මම අනිවාර්යෙන් පන්තියට යනවා ලොවෙක් යනවා. ආවා. එකෙක් ඇවිල්ලා එබිලා බැලුවා දිව්වා. අනිත් එකෙකුත් ආවා මං කොහෙන්ද කියලා. ඔක්කොටම එන්නවා. පන්තියට මෙන්න කියලා. මුන් හිතුවේ මං ගානේ පීසක් කියලා. අරුන් බය ගෙයි ගෙයි ඉන්නවා මුන් ටික ඔක්කොම පීසක් කාලා ගියා. හරි එදායින් පස්සේ ඉතින් මගේ පන්ති වලුන්ට මම හැමදාම පන්ති මාරු වෙන්න තහනම් පන්තිය මාරු වෙනකොට බඩගිනිනේ පවුනේ මම ගානේ මයිලෝ දුන්නා. කාලා බලමුකෝ පන්ති මාරු වෙනකොට එළියට යන්න තහනම් මම ගානේ මයිලෝ දීලා පන්තිය පැය 4ක්නේ මහන්සි මම ගානේ කියලා කරගෙන ගියා. හරි බලන්න අර පොඩි අතේ තිබ්බ දත්තයක් ගියපු දුර අතේ තිබ්බ පොඩි දත්තයක් කොච්චර කතාවක් අහුණාද ඒකේ. හරි කෙල්ලේ දැන් පස්සේ පන්ති ආවේ නැහැ. කෙල්ල ආවේ නැහැ. හැබැයි කොල්ල අදටත් මාත් එක්ක කතා කරනවා. ඒ ලෙවල් උත් ඌ මැත්ස් කරනවා. ඌ අනිවාර්යෙන් සුපිරි චරිතයක් වෙනවා. මේ සැරේ ලියන්න ඉන්නේ. හරි. කොල්ලෝ යදින් පාට. හරි. කෙල්ල ඉතින් ලැජ්ජාවට අයින් වෙලා ගියා. මම දන්නේ මොනව කරගත්තද කියලා. හරි. පුතේ දැන් චූටි දත්ත පට්ට වඩිනවා. මේ ඒට අයිති B Bට අයිති. ඇයි එහෙම නැති අවස්ථා තියෙනවද සර්? ඔව්. මේ A B dash මම ඒක වෙන පාඩකින් ලියන්නම්කෝ. A B dash
වෙනම හිතනවා Aට අයිති Bට අයිති නැති මෙහෙම පුතේ රූප පැලෙන්න දෙන්න පුළුවන්. දැන් මෙහෙම ගත්තොත් Aට අයිති Bටත් අයිති. දැන් මෙහෙම ගත්ත මැද එකෙන් කියන්නේ පොදු. ඔන්න ඔහම ඒවා දෙනවා. ඔන්න ඔහම ඒවා දෙනවා. Aටත් අයිති Bටත් අයිති පොදු. මේ මැද ඉඳලා හිතන්න. ඉස්සෙල්ලාම ඉඳලා Aට අයිති උන් කවුද? හරි මුන් Aට අයිති. මම පෙන්නන්නම් තවදුරටත් පෙන්නන්නම් මේ බේසික් ටික යන්නේ. Aටත් අයිති Bටත් අයිති. උන්ගෙන් පොදුන්. දැන් මම දන්නවා Aටත් අයිති කියන්නේ මේ රවුම Bටත් අයිති කියන්නේ මේ රවුම. පොදු කියන්නේ මෙන්න මොකද්ද? පොදු නම් දෙකටම අයිතිනේ බං මැද ටික. නොවන ටික ඩෑෂ් කියන්නේ උට අයිති නෑ. අන්න එහෙමයි හිතන්නේ. එතකොට මේක පට්ට ලේසි. හරි මම පෙන්නන්න දැන් හිතන හැටි හිතනකොට අවුල් යන උන්ට මම ඇඳලම හිතන හැටි පෙන්නන්නම්. හරි මේ ඕන එක ඔහම තමයි පෙන්නන්නේ. දැන් මේ කිව්වොත් Aට අයිති Bටත් අයිති කිව්වොත් උන් දෙන්නටම අයිති මැද ටිකනේ. Aටත් අයිති කියනවා Bටත් අයිති කියනවා පොදු කියනවා මැද ටික. ඕකේ කිව්වොත් Aට අයිති Bට අයිති නැති. හැබැයි මේ වගේ එකක දෙන්නේ ඔහම නෙමෙයි. මේක දෙන්නේ මොකක්ද දන්නවද? මේක නේ තියන්නේ. Aට අයිති නැති Bට අයිති කොහොමයි දෙන්නේ? ඔකේ ගොඩක් වෙලාවට දෙන්නේ ඔය එක. මේකක් ආවොත් ගොඩක් වෙලාවට දෙන්නේ මේක. මං රූප 100ක් විතර ඇඳලා මතක තියාගන්න එක පට්ට ගොම් පාටයක් නේ. රූප 100ක් විතර ඇඳලා මතක තියාගන්න එක පට්ට ගොම් පාටයක්. මං කියලා දෙන්නම් මේක හිතන විදිය. මේ බලන්න. Aට අයිති නැති. A කියන්නේ මැද එක නම් මේක Aට අයිති නැති කියන්නේ මේ රවුමෙන් එළියේ උන් ටික. ඔන්න මං එක පාඩකින් පාඩ කරා. Bට අයිති කියන්නේ මේ රවුමේ ඇතුලේ ටික. හිතන්නේ එමය. මම ඒ රවුම පාඩ කරා. මැද තියන්නේ පොදු කියන්නේ ඔය දෙකෙන්ම පාඩ වෙච්ච ටික. දැක්කද හිතන විදිය? Aට අයිති නැති A කියන්නේ මැද එක නම් ඒකෙන් එළියේ ඉන්න උන් ටික මම රතු පෑනින් දැන් මේ ටික Bට අයිති මං කව Bට අයිති කියන්නේ මේ නිල් පෑනින් දැන් මේ රතු නේද? රවුම ඇතුලේ ඉන්න ටික උගේ රවුම ඇතුලේ ඉන්න ටික හිතන්නේ එහෙමයි. හිතන්න බැර නම් මේ જાතිය එකයි නෙන්නේ පුතේ. පැන්සල් අරන් පාඩ කරපන්. හරහාට ඉරි පාලට ඉරි ගහපන්. පාඩ දෙකක් ඕනේ නැහැ. එකෙක්ගේ ගහනවා හරහාට ඉරි අනිකගේ ගහනවා පහලට ඉරි. මොකද තියෙන්නේ මේ කතාව දෙක විතරයිනේ. ඊට පස්සේ පොදු නම් ඉරි දෙකටම කැපිච්ච උන්. ඕකේ සියලු කියලා ආවනම් එක ඉරකින් හරි කැපිච්ච උන්. මේකේ පොදු කියලා තිබ්බනම් පාට දෙකෙන්ම කැපිච්ච උන්. සියලු කියලා තිබ්බනම් එක ඉරකින් හරි කැපිච්ච උන්. ඔච්චරයි. හිතන්නේ එහෙමයි. දැන් මේක අදමු. අපි මේ විදිහට අපි මේ මොකද්ද? කැමති ගා. මේකට ඩෑෂ් දාලා ඉදමු. බීට ඩෑෂ් දාලා ඉදමු. ඔන්න හිතනවා. ඩෝංගාලා හිතන්න පුළුවන් උන් හිතනවා බැරි මම පැන්සල් අරගෙන ඉරි ගාලා හිතනවා. මට තියෙන එක පාටයි කියලා හිතන්න මට තියෙන එක පාටයි. Aට අයිති. Aට අයිති කියන්නේ වෙනමනේ හිතන්නේ අපි Aට අයිති. මට ලොකු කැපැසිටි එකක් නැහැ. හැබැයි මට ඒකක් ඕන මම වෙනම හිතනවා. Aට අයිති. Bට අයිති නැති. Bට අයිති නැති කෙනාට මම පහරට ඉරි ගන්නවා. Bට අයිති නෑ. ඒ කියන්නේ B රවුමෙන් එළියේ. දැන් තියෙනව නේද තනි ඉරක් විතරක් වැදිච්ච උන් නේද? ඉරි දෙකම නේද? එක ඉරක් හරි වැදිච්ච උන් ඉරි දෙකම වැදිච්ච උන් කියලා වර්ග දෙකක් ඉන්නවා. සියලු කිව්වොත් එක ඉරක් හරි වැදිච්ච උන්
ඉරි දෙකම වැදිච්චුණු තයි කී එතකොට සියලුම් කිව්වොත් පොදු උන් කිව්වොත් ඔය ඉරි දෙකම කැපිච්ච උන් කවුද මේක මේ ඉරි දෙකම කැපිච්ච උන් පොදු මේ ඉරි දෙකම කැපිච්ච උන් ඕක පාඩම් කරන් යන්න ඕනද රූපෙට මාත් පොඩි කාලේ මම දන්නේ නැහැ උඹලගේ ගුරුවරු ඉගෙනුවද කියලා මගේ ගුරුවරයා නම් අච්චු පොතේ තියෙනවා බලාගනින් කිව්වා මාත් බලාගත්ත අම්මෝ ඒකේ තියෙනවා හෙනට ඒකේ නැතිව තව තියෙනවා මම පොඩ්ඩක් අච්චු පොත වෙන්නන්න මතක තියා ගන්න ඕන ටික ඒවා ගොම් පාට් අපි තව එකකට යමු හරිද මේ වගේ ඉතින් පට්ට අඩු වෙන්නේ ඉතින් මේක කොහොමත් පුළුවන් නේ මට තියෙනවා දැන් මෙහෙම මේකට අදාළව ඔන්න ඉන්නවා A සහ B වැඩිපුර එන්නේ මේක හරි ඈ Aට අයිති පළවෙනි එක කියන්නේ Aට අයිති මං හිතන්නේ අකුරගෙන Aට අයිති එහෙනම් මේ රවුම ඇතුලේ Bට අයිති මේකේ මොකද කියන්නේ සියලුම උන් Aටයි Bටයි අයිති සියලුම උන් නොවන උන් ඒ කියන්නේ එක ඉරක්වත් වැඩිච්ච නැති උන් සියලුම උන් මුගේ උන් සියලුම උන් කිව්වම එක ඉරක් හරි වැඩිච්ච උන්නේ පොදු උන් කිව්වම ඉරි දෙකක් වැඩිච්ච උන් නොවන උන් කිව්වම මේ දෙකෙන්ම එළියේ ඔය එක ඉරක්වත් වැඩිච්ච නැති ටික මේ වදින්න යන්න එපා මේ කරන ක්‍රමයේ ඔළුවට ගන්න ඔයාට ඕනනම් එකක් දෙකක් දාගන්න මෙහෙම දාගන්නකො මේ දෙක දාන්නකො එතකොට ඔයාට අයිඩියා එකක් එනවනේ මේ අකා කියලා දුන්නේ මෙහෙමයි හිතන්න කියලා නැත්නම් ටික දවසකින් හිතන විදිය අමතක වෙනවනේ ඔයාට එතකොට මතකයි දැන් මේ අඩුම ගානේ මේකයි දාන්නේ මේ දෙක දාගත්තාම ඔයාට මතකයි මේ අකා කිව්වේ හිතන්න මෙහෙම කොහොමද මේ මිනිස්සයා කිව්වේ හිතන්න කියලා නේද උටයි තිනම් එක පැත්තකට උට ඉරි ගහන්න කිව්වා අනිත් එකාට අයිතිද නැද්ද කියලා බලලා ඒකට අදාළ උන් ටිකට අනිත් පැත්තට ඉරි ගහන්න කිව්වා. ඉරි දෙකම වැදිච්ච ටික අපි ගන්නවා පොදු කියලා කිව්වොත් සියලු කියලා කිව්වොත් එක ඉරක් හරි වැදිලා නම් සියලු එකට අයිති වෙනවා. ඔච්චරයි. හරි. වැඩේ කොට හිතන හැටි තමයි වැදගත්. රූප නම් පෙන්වන්න පුළුවන් පැලෙන්න රූප වැඩක් නැහැ රූප පෙන්වන්න ඕන තරම් ටුට්ටක් ඉන්න ඔය ආයෙ දෙක දාගන්න මම රූප නම් පෙන්වන්න කුලක කියන්නේ පළවෙනි පොතේ අන්තිම පාඩම නේ පුතේ දිද්දි කුලක දිවේ පළවෙනි පොතේ අන්තිම පාඩම දෙවනි පොතේ PDF එක නැති කෙනෙක් ඉන්නවා නම් මගෙන් ඉල්ල ගන්න. දෙවනි පොතේ PDF එක නැති කෙනෙක් ඉන්නවා නම් මගෙන් ඉල්ල ගන්න ඉස්කෝලෙන් දුන්නේ නැත්නම්. තාම PDF එකක් නැත්නම් ඉල්ල ගන්න. පෙන්නන්න මතක තියාගන්න කියලා ඉස්කෝලේ අච්චු පොතේ එයා කියලා තියෙන එක ගොඩාක් වෙලාවට මේ වගේ එකක් තමයි චූටි අහන්නේ හැබැයි අර මොංගල් වියදාස වගේ මේ ඔක්කොම මතක තියාගන්න බෑ හරි මේ ඔක්කොම මතක තියාගන්න බෑ මොකද මේ අපි මිනිස්සුනේ නේ අපිට මතක තියාගන්න જાති තියෙනවා පැලෙන්න මම පෙන්නන්නම් ඔය තියන්නේ ටිකක් පේනවද මේ එක එක කතා වලට මේ අමුතුවෙන් ආවේ Aට අයිති ගැහුවයිරි Bට අයිති ගැහුවයිරි එතකොට මේ පොදු මේ තියෙන්නේ සියලු නොවන මේකෙම නොවන එක මේ තියෙන්නේ ඒකෙම නොවන එක
මේකෙම නොවන එක තමයි මෙතන තියෙන පේනවද මේ ඒකෙම නොවන එක ඔය මූලිකව එන්නේ මේවා හැබැයි ඔයා අනිකක් දැනගත යුතුයි කියලා මේ ඔය තවසින් කියලා එයා දෙනවා මේ කරලා පුරුදු වෙලා ඵලයන් කියලා මේකක් දෙනවා විභාගෙදි මේ ඕනම එකක් ඔයාට ලියන්න පුළුවන් වෙන්න ඕන හැබැයි බේසික් අහන්න ටිකක් තියෙනවා මේ අමාරු වගේ ඒවා අහන්නේ නැහැ හැබැයි මොන අමාරු එක ඇහුවත් අපිට ඉතින් පුතේ මේ ඔක්කොම මතක තියාගෙන යන්න පුළුවන්ද මෙහෙම තිබ්බොත් මේක කියලා මම නම් කවදාවත් මතක තියාගෙන යන්න කියන්නේ නැහැ 11 පොතේ PDF තියෙනවා ඕන අයට 10 පොත නැති අය ඉන්නවද නැහැ කවුරුත් නැහැ 11 PDF එක දැම්මම වැඩක් නැහැ නේ බං අච්චුපතේ PDF නැති අය ගන්න මම දාන්නම් මේක මේ මම දාන්න chat එකට දාන්න PDF ටික දාගෙන යන්න මේ තියෙන්නේ 10 පළවෙනි පොත ඔය තියෙන්නේ 10 පළවෙනි පොත ඊට පස්සේ මම දාන්නම් 10 දෙවෙනි එක මගේ පන්ති වල ගැන විස්තර නම් පුතේ මම 9 උන්ට නම් කියන්නේ 10 උන්ට කියන කල් නැහැ නේ තව කල් නැහැ මේ වාරේ පට්ට වටින ඉඳලා මගේ පන්ති එන්න ඕන නම් මේ අංකෙට ග්‍රේඩ් එක දාන්න තියරි පන්තිය පේපර් පන්තිය ගැන විස්තර කියයි පේපර් පන්තිය නම් ඕනම කෙනෙක්ට එන්න පුළුවන් වෙන්න පේපර් ක්ලාස් එකක් වෙනම යනවා ප්‍රශ්න පත්‍ර විතරක් කරන එක 500ක ගාස්තුවක් දාලා තියෙන ඕන කෙනෙක්ට එන්න පුළුවන් වෙන්න තියරි පන්තිය නම් ගාන තනින් තැනට පොඩ්ඩක් වෙනස් වෙනවා ඒකින්ද ඔයාට මැසේජ් එකක් දැම්මම අදාළ ගාන කියයි මොකද ඔයාලට ටියුට් එක ගන්න ළඟ ආයතනේ ඔය රුපියල් 100 200 පොඩක් එහෙම වෙන දැන් තියෙනවා කිට්ටුම දැන කියයි මේ උඩ එකට මැසේජ් එකක් දාන්න තියරි පන්ති එන්න ඕන ඒ නැතත් කමන්නේ ඔයා යන ගුරුවරයෙක් ඉන්නවනම් යන්න මේ පන්තිය මම නතර කරන්නේ හරිද ඔයා මගේ පන්තිය ආවද නැද්ද කියලා මම මේක නතර කරන්නේ මේක මම කරනවා මේකයි කරන්නේ මේක වෙනම ප්‍රෝග්‍රෑම් එකක් මගේ තියරි පන්ති තියෙනවා පේපර් පන්ති තියෙනවා මේක කරා කියලා මේකෙන් ඒක කවර් වෙන්නේ නැහැ මේක කරා කියලා ඒක කවර් වෙන්නේ නැහැ මේකෙන් යමක් වෙනවා වැදගත්ම පන්තිය තියරි පන්තිය ඒ වගේම වැදගත්කමක් තියෙනවා පේපර් පන්තිය මේකත් වැදගත් නැති නෑ මේකෙන් වෙන්නේ තනින් තැනට ටච් කරන එක මේකේ සමහරවට දවස් දෙකක් වගේ යන්න පුළුවන් කුලක පේපර් ක්ලාස් එකේ එහෙම නෑනේ පේපර් ක්ලාස් එකේ සති දෙකක් යනකොට සිලබස් එකම වගේ එක සැරයක් කවර් වෙනවා අහන තැන පේපර් ක්ලාස් වල වෙන්නේ ඒකනේ එල දැන් ඔන්න හිතන හැටි දන්නවා හොඳයි දැන් මම දැන් ඔන්න එක ඉවරයි පළවෙනි 25 අහන්නේ ඔච්චරයි ඈ පළවෙනි 25 ඔච්චරයි දැන් අපි අද පේපර් වල ගණන් ටිකක් හදමු කමියුනිටි පෝස්ට් එකටත් මේකක් දාන්න මේ හරි ඔයාලා පොඩ්ඩක් අර ඔයාලා හදනවකෝ ගෲප් ටික හදන්නකෝ ඔයාලා හදනවකෝ ගෲප් ටික හැදුවොත් ආයෙ මට වෙන මුකුත් කරන්න ඕනේ නැහැ මට පූල් එකේ පන්තිය කරා යන්න පුළුවන් ඔයාලා ගෲප් ටික හදලා මාවයි අර නම්බරය ඇඩ්මින් දාන්න තමන් ඉන්න යාළුවෝ ටික ඇඩ් කරගන්න එච්චරයි ආයෙ ඉතින් කතා කරන්න දෙයක් නැහැ මේ තියෙන දාන්න නේම එක grade 10 free Q&A ආයතනයේ group එකට නම්බර එකක් දෙයි බලමු ඔයාලගේ පොරොන්දු කොච්චර හොඳට ඉටු කරනවද කියලා 150ක් මට පොරොන්දු වුණා group හදනවා කියලා හිට හරි බලමු හරි එළ දැන් පුතේ දැන් විභාගෙට දෙන්න මේ වගේ වෙන group එකක් හරි මම කියන්න වෙන්න පුළුවන් සීන් එක ගාන ස්ට්‍රක්චර් එක කියන්නකෝ මේ B එක පේපර් එකේ B පාර්ට් එකේ පස්වෙනි ගාන විදියට කුලක ප්ලස් සම්භාවිතාවයේ ගානක් එනවා මම මේ කියන්නේ ඒ ගාන කුලක වලින්ම ආවොත් ගණන් පහක් එනවනේ පළවෙනි ගාන එනවා
භාග. අපි ඒක O level ගණන් පවා කතා කරා. දෙවෙනි ගාන එනවා මිනිතය. අපි ඒක O level ගණන් පවා කතා කරා. අපේ YouTube channel එකේ ඒක තියෙනවා. තුන්වෙනි ගාන අපි කතා කරා. තුන්වෙනි ගාන අපි නෑ. ඔව් කතා කරා. තුන්වෙනි ගාන විදිහට එන්න පුළුවන් ගානක් අපි කතා කරා පරිමිතිය ගාන. sorry ප්‍රතිශත ගාන. භාග ගාන ඉවරයි, පරිමිතිය වර්ගඵලය දෙක ඉවරයි, ප්‍රතිශත ගාන ඉවරයි. ඊට පස්සේ අපි හතරවෙනියට ගියා ලඝු. හැබැයි ඒක ෆස්ට් එකේ එකක් නෙමෙයි. ලඝු ඉවරම කරා. ඊට පස්සේ අපි ප්‍රස්ථාර ඉවරම කරා. ෆස්ට් සෙකන්ඩ් පාර්ට් ඔක්කොම ඉවර කරා. හරි. දැන් අපි ඉන්නේ කුලක ඊට පස්සේ අපි යන සම්භාවිතාවට. මේ කුලක එක දැන් ගාන කම්ප්ලීට්ම කුලක වලින් එන්න තියෙන සම්භාවිතාවය අඩුයි. මොකද කියන්නේ? මොකද සෙකන්ඩ් පේපර් එකේදී කුලක ගානක් දෙන්න ඉඩ තියෙනවා වැඩිනේ. එක් කොහොම හෝ පේපර් එකේ ඔයා මට කවදා හරි කොයි හරි පේපර් එකක් හොයන්න බලන්න කුලක වලට ලකුණු 10ක් නැති පේපරයක් හරි අඩුයි. කුලක වලට ලකුණු 5ක් නැති පේපරයක් හොයා ගන්න නැහැ. කුලක වලට ලකුණු 10ක් නැති පේපර් ගොඩක් අඩුවෙන් තියෙන හොයා ගන්න. ඒ කියන්නේ අඩුම ගානේ ලකුණු 10ක්වත් දෙනවා. කුලක වලට ලකුණු 5ට අඩු පේපර් නම් හොයා ගන්න නැහැ. මොකද A පාර්ට් එකේ හරි B පාර්ට් එකේ හරි ගානකින් භාගයකට වඩා කුලක වලින් එනවා. මේක පට්ට වැදගත්. පළවෙනි ප්‍රශ්නේ දැන් ලකුණු දෙකක් හරි වාගේ 200න් දෙකක් 100න් එකක් හරි 25න් එකක් හරි ලොවෙත් හරි. දැන් මේකටත් අඩිතාලම වෙట్లా ඉවරයි. මොකද මේකේ පළවෙනි කොටස් අහනවනේ ඔය ජන්මන ස්වරූප නම්මනම් දෙනවා. එතකොට එක B පාර්ට් එකේ ගන්න චුට්ටක් හරි. දැන් යන්නේ ගෙලින්ම මේ වගේ වල උත්තර ලියන්න. මේකේ අහන්නේ මුලින්ම දෙනවා දත්ත දාන්න. දත්ත ඇතුළත් කරන්න. මේක දෙන්නේ එහෙමයි. ඔන්න මුලින්ම දෙනවා දත්ත ඇතුළත් කිරීම. අර මුලින් ඇච්ච බච්ච ප්‍රශ්නයක් අහන ඔය ජනන ස්වරූපයෙන් ලියන් බ්ලා බ්ලා එකක් අහනවා. දත්ත ඇතුළත් කිරීම තමයි පට්ට. දත්ත ටික ඇතුළත් කරාට පස්සේ මේකේ දෙනවා කොටසක් අඳුරු කරන්න කිරීම එහෙම නැත්නම් හෝ විස්තර කිරීම. මොකක් හරි කොටසක් අඳුරු කරන්න හරි විස්තර කරන්න. මම මේකේ ඩීටේල් කියලා දෙන්නම්. හරි. ඊට පස්සේ කියනවා අලුත් වෙන් රූපයක්. ඔක තමයි ඔය ගානේ අහන ස්ට්‍රක්චර් එක. මුලින් අර එච් බෙච් කෑල්ලක් දීලා ඊට පස්සේ කියනවා දත්ත ඇතුළත් කරන්න, කොටසක් අඳුරු කරන්න, හෝ විස්තර කරන්න, අලුත් වෙන් රූපයක් අඳින්න. අර දත්ත ඇතුළත් කර කිරීම හා ප්‍රශ්න. ඒකෙන් ප්‍රශ්න අහනවනේ දත්ත දාන්න කියලා. දත්ත දාන්න කියන්නේ ප්‍රශ්න අහන්න. දත්ත ඇතුළත් කිරීමෙන් ප්‍රශ්න දෙක තුනක් අහලා එනවා. මේකෙදි ඔයා දැනන් ඉන්න ඕන જાති. දත්ත ඇතුළත් කරන්න ගියාම දැන් මේ මතක තියාගන්න මේ ඉන්නේ එළවලු කන්න කැමති උන්. මේ ඉන්නේ මාංශ කන්න කැමති උන්. හොඳට බලාගන්න. මේ A, මේ B, මේ C, මේ D. ඔච්චරයි. A B C D. මට කියන්න ඔයා දැන් හිතන්න මං කියන්නම් මේ A කියන්නේ කවුද? ඔයා හිතන්න. කැමති උන්නේ. කැමති නෑ සර් අපි කරනවා. ඔහොමලා ඉන්නේ දෙන්නේ. මම කැමති නෑ සර් මම කනවා සර්. හරි. දෙකටම අකමැති. එහෙම බෑ අකමැති නම් කන්න බෑ. තෝ කාපම් පළතුරු විතරක්. ඇයි එළවලු විමාශය වුණාම තව තියෙන පළතුරු තෝ කාපම් පළතුරු විතරක්. ඔය පළතුරු මැස්ස තමයි පුතේ ඔබ සීන් එකේ ඉන්නේ. හා B කියන්න. තව එකක් මට දෙන්න වෙනවා. C D E E F D මොකද්ද? අන්න චූටි මතක තියාගන්න එළවලු පමණයි.
හා එතකොට මම කියන්නේ මේ හොඳට මතක තියාගන්න මේ D කියන්නේ එළවලු පමණයි මේ එළවලු මූ කියන්නේ එළවලු පමණයි කියලා. එළවලු මස් සර්වභක්ෂකයෙක් ඌ ඉතින් මෙතන ඉන්න උන් ඔක්කොම මෙතනයි උන් ඔක්කොම මෙතන නියෝජනය වෙනවනේ. මේ දෙකේ එකතුව තමයි චූටි මෙතන දාන්නේ. මේ ඊ කියන්නේ එළවලු පමණක් උන් නෙමෙයි එළවලු. මතක තියාගන්න. එළවලු. C කියන්නේ දෙකම කන උන් සර්වභක්ෂක. දෙකම පමණක්. දෙකම එච්චරයි දෙකම පමණක් කියනවනේ දෙකම කනවා. මෙතන ඉන්නෝ දෙකම කනවා. D මාංශ පමණයි. එල මාංශ පමණි. F මාංශ උතේ විභාගේ දිහාන්නේ ඔය ටික දීලා ඔබ පටලලා දානවා. මට කියන්න මෙන්න මේක මාංශ පමණි කියන එක ඊළඟ තෑග්ග අද දවසේ දෙන මාංශ පමණි කියන එක කියන්න පුළුවන් තව විදිහක්. මාංශ පමණි කියන එක කියන්න පුළුවන් වචනෙන් මාංශ පමණි කියන එක කියන්න පුළුවන් එකක්. විභාගෙට දෙන හැටි ඔය ප්‍රශ්නේ දෙන හැටි නෑ මතක නෑ නෑ මදි මට ඕන ටිකක් ක්ලීන් උත්තරයක් ඕන. අනේ නෑ මැනික ඔයා වචන වෙනස් කරලා කියන්න එපා. විභාගෙට ප්‍රශ්න දෙන්නේ ඔහොමයි උඹ රවට්ටන්න. දැන් අපිව රවට්ටන්න ප්‍රශ්න දෙන විදිය දන්නවා නම් ඔයා ඇති ඈ. දැන් දාන්න එපා. හරි. විභාගෙදී අපිව රවට්ටන විදි දන්න එක. දැන් මම මෙතනදී උඹලාට කියලා දෙන්නේ ප්‍රශ්න අහන විදි විතරක් නෙමෙයි අපිව අවුල් කරන්න අහන විදිත් කියලා දෙනවා. ඒක ඇහුවාම අපි අවුල් යනවා. දන්නේ නැත්තම් මේක අහන්නේ කොහොමද? මලාට අහන්නේ ගානක මස් පමණක් කන්න කැමති උන් කියලා. ඌ අහන්නේ මොකක්ද දන්නවද? ඔන්න මෝල් වෙන්නේ නැද්ද බලපන් මෙහෙම ඇහුවාම. ආනෝ. මාංශ ආහාරයට ගන්නා නමුත් ඔය ඕක දෙන හැටි බලපන් ඈ. දැන් එම් බලපන් තොපි කියන්නේ ආදරේට ඈ. හරිද? එහෙම තමයි. ඒ ගණන් ගන්න හරිද? ලොකුයිනේ දැන්. හරි. මාංශ පමණි කියන එක මැනික හරිද? මාංශ පමණි කියන එක දෙන්නේ එහෙම නෙමෙයි. මලාට අහන්නේ එහෙම. එන ගොබ්බ පේපරයක් එහෙම ඇහුවොත් කුලකවල අමාරු කරන්න දෙයක්වත් නැහැනේ. අර රූප අඳුරු කරන එක පතක තියාගෙන යන්න දෙයක් නෑ. අපි වගේ සිම්පල් ක්‍රම වලට මතක තියාගෙන යනු මේක කොට දානවා. දැන් මේ මාංශ පමණි කියලා හොත් ඉතින් ඕන පොඩි එකෙක් දන්නවා මාංශ පමණි මේ ටිකනේ. පාන්නේ අහන්නේ කොහොමද දන්නවද? මාංශ ආහාරයට ගන්නා නමුත් එළවලු ආහාරයට නොගන්නා වුන්. බලන්න ඔක දික් කරලා දෙන හැටි. ඉතින් බලන එකට මෝල් වෙනවා. කොහොමද දෙන්නේ? මාංශ ආහාරයට ගන්නා නමුත් මාංශ ආහාරයට ගන්නා නමුත් එළවලු ආහාරයට නොගන්නා වුන්. මේ එළවලු පමණක් කියන එක අහන්නේ කොහමද? එළවලු ආහාරයට ගන්නා නමුත් මාංශ ආහාරයට නොගන්නා වූ. ඔන්න දත්ත ඇතුල් කිරීම සහ ප්‍රශ්න. දැන් පුළුවන්. ඊට පස්සේ
කොටස් අඳුරු කිරීම මම කිව්වා හෝ විස්තර කිරීම. අන්න විස්තර කිරීම ගැන තමයි මම පැහැදිලි කිරීමක් කරේ. D කියන්නේ කවුද? අපි කිව්වොත් මාංශ පමණයි. ඌ කිව්වොත් කියන්නේ මාංශ ආහාරයට ගන්නා නමුත් එළවලු ආහාරයට නොගන්නා වුන්. එළ. අලුත් වෙන රූපයක්. මොකද්ද සර් අලුත් වෙන රූපය? දැන් ඔන්න ඕකේ කියනවා මස් ආහාරයට ගන්න උන් ඔක්කොම තීරණය කරා. නැත්නම් මස් හා එළවලු ආහාරයට ගත්ත උන් ටික ඔක්කොම තීරණය කරා. මින් ඉදිරියට දිවි ඇති තෙක් එළවලු පමණක් කනවා කියලා ඔන්න මේ සෙට් එක නිර්මාංශ වුණාලු. එක්ක කියනවා කොරෝනා වසංගතය නිසා පෝෂණ මට්ටම ඉහළ දැමීමට මේ සියලු දෙනාට මාංශ ආහාර ගන්න කියලා වෛද්‍යවරු නිර්දේශ කරා. අන්න එහෙම වුණාම චූටි මෙන්න මේ රූපය එක්කෝ ඔහොම වෙනවා. එක්කෝ මෙහෙම වෙනවා. ඔය දෙපැත්තට තුන් පැත්තට වෙනවා. ඒ කියන්නේ මෙහෙම එකෙක් මෙහෙම වෙන්න පුළුවන්, එහෙම එකෙක් මෙහෙම වෙන්න පුළුවන්, මෙහෙම එකෙක් මෙහෙම වෙන්න පුළුවන්. වඩා ඉඩ තියෙන්නේ මෙහෙම එකෙක් නම් අපි යන්නේ ඌ එක්ක මෙහෙම වෙනවා, එක්ක මෙහෙම වෙනවා. ඒ කියන්නේ පොදු ටික පොදු නැති වෙනවා. නැත්තම් මුණුත් පොදු වෙනවා. අලුත් වෙන රූපයක් යන්න කිව්වොත් ආයෙ කල්පනා කරගෙන ඉපා දෙයියනේ කෝක වෙනවද කියලා හිතන්න. මේ දෙකෙන් මොකක්ද වෙන්නේ? ඔච්චරයි. අනේ මොකක් වෙයිද කියලා හිතන්න එපා. හිතන්න තියෙන්නේ මූ වෙනස් වෙනවද? වෙනස් වූ දත් වලට අලුත් එකද? එහෙනම් මුන් දෙන්නගෙන් කම. බලන්න අර කියලා තියෙන සීන් එකේදී පොදු වෙලා තිබ්බ දත් ටික පොදු නැති වෙනවද? එහෙම නැත්නම් පොදු නැති වෙලා තිබ්බ දත් ටිකකුත් පොදු වෙනවද? ඔන්න අලුත් වෙන රූපයක් අදින්න කිව්වොත් අපි හිතන්නේ එහෙම. එච්චරයි. අලුත් වෙන රූපයක් අදින්න කිව්වොත් අපි හිතන්නේ එහෙම. මේක දාගන්න. මේක පට්ටවන්න මේක දාගන්න. ඕක දන්නවා නම් කුලක ලියන්න පුළුවන්. ඕක දන්නවා නම් කුලක ලියන්න පුළුවන්. දැන් මම ගෲප් හැදෙනවා ස්තුතියි. ගෲප් හදන අයට ඒ දෙන ආදරයට ස්තුතියි. හරි. දැම්මම හදන්න එපා ඒ වුණාට පන්ති ඉවර වෙලා හදන්න. හරි. එල අපිරිමිත හැම එකම ජනන ලියන්නේ නැහැ. අපිරිමිත හැම එකම ජනන ලියන්න බෑ. ඒ වගේම අපිරිමිත වුන් වෙන් රූප සටහන් වල දාන්නත් බෑ. අපිරිමිත වුන් වෙන් රූප සටහන් වල දාන්නත් බෑ. අපිරිමිත වල ජනන ස්වරූපයක් ගැන අපි කතා කරන්නේ. හරි. දැන් විභාගෙදී අහන්න ටික දන්නවනේ. දැන් මේකට ලෑස්ති වෙන මේක තමයි පැටව කියන්නේ knowledge requirement එක. ඕනම විභාගික මොකෙක් හරි දන්නවනම් knowledge requirement එක. ඒ කියන්නේ දැනුමේ සීමාවන් මම දැනන් ඉන්න ඕන මේක ලියන්න මෙතන ඉඳලා මෙතෙන්ට යනකම් ඌ ගොඩ යනවා. මම ලන්ඩන් එක්සෑම් වගේක් ලියනවා සිටි ඇන්ග්ලිෂ් කියලා. මම පන්ති යන්නේ නැහැ.
අධ්‍යයන මට සල්ලි තිබ්බේ මම knowledge requirement කියන උන්ගේ වෙබ් ඉන්ටර්නෙට් එකේ මම බලා ගන්නවා උන්ගේ විභාගෙට ලියන්න නම් මම දැනන් ඉන්න ඕන මේවා heat exchangers කිව්වොත් cooling system කිව්වොත් AC system කිව්වොත් AC system වලින් මොන වගේවද heat exchangers වලින් කිව්වොත් ඒ කියන්නේ ඔය cooling system වලට අමතරව තව heat exchangers කියලා තියෙනවා. ඒ කියන්නේ රත් වෙලා තියෙන එකක් නිමන්න සපෝට් කරන ඒවා. එහෙම. ඒකක් නම් මොනවද? uniflow ඒවා, biflow ඒවා, counter flow ඒවා ඔහොම තියෙනවා. හරි. මම බලා ගන්නවා මේවා ඒ වගේ වැදගත්කම් අන්න අරු දීලා තියෙනවා නුඹෙන් ආන්නේ මේ ටික ගැන කියලා. මම ඒ ටික ඔක්කොම ඉගෙන ගන්නවා. ඔක්කොම පාස් පුතේ පන්තියක් නැතුව. මම වග කියනවා ලංකාවේ යමෙක් ඉන්නවාද? ඒ මම විතරයි. ඔය City and Guilds කියන ඒක IVQ International Vocational Qualification ඒ කියන්නේ ජාත්‍යන්තර වෘත්තීය සුදුසුකම් මට්ටම 5 වෙනි මට්ටම. හරිද? එක සැරේ ඉල්ලලා ඊට කලින් ඒ සම්බන්ධ කිසිම විභාගයක් නොලිය රිසල්ට් ලැබී නොතිබෙන වෙලාවක ලංකාවේ එකෙක් හරි ඉන්නවනම් ඔයාලා දීපන්. මම ඇරෙන්නේ මම තමයි කවදාවත් පන්තියකට නොයා කෙලින්ම ඒකේ ඇඩ්වාන්ස් ඩිප්ලෝමා එකම ඉල්ලලා ලියලා පාසුත් වෙච්ච එක පළවෙනි සැරේ. හරිද? ෆුල් ටෙක් අවෝඩ් එකක් ගත්ත එක මේ එතකොට ඒ කරේ මෙන්න මේ සිස්ටම් එකට. ඒක තමයි මම මේ උඹලට දෙන්නේ. ඒ කියන්නේ ප්‍රශ්නයක් ගත්තාම ඒ ප්‍රශ්නෙට උත්තර ලියන්න මම දැනන් ඉන්න ඕන සීමාව උම්මගෙන් ප්‍රශ්න අහන්න තියෙන විදි ටික මම ස්ටඩි කරා. ආයි මාව ෆේල් කරන්න බෑනේ. ආයි මාව ෆේල් කරන්න බෑ. දැන් උඹලට පන්ති නොයා ඕක කරන්න නම් පට්ට ගේම් එකක් ගන්න වෙනවනේ. දැන් මම ගුරුවරයා විදියට හැම පාඩමකම උඹලට ඒ ටික කියනවා. තියරියක් කරද්දි පේපරයක් කරද්දි මං කියනවා පුතේ මේකෙන් අහන්න පුළුවන් ඉතුරුව මේවා. ඔයාට තියෙන්නේ ලෑස්ති වෙන්න. එහෙම කරලත් උඹට මහන්සි වුණොත් ඒකක් ගන්න එක නැති කරන්න මොකාටවත් බෑ. ඒක තේරුම් ගන්න. මොකෙක්ටවත් ඔයාගේ ඒක නැති කරන්න බෑ. එච්චරට වග වෙනවා. හරි. දාගත්තනේ ටික. හරි. දැන් අපිට තියෙන්නේ ප්‍රශ්න වලට උත්තර ලියන්න. හරි. ප්‍රශ්න වලට උත්තර ලියන්න එනකොට අපිට සෙකන්ඩ් පාර්ට් එකත් උත්තර ලියන්න ඕනේ. දැන් මේක තමයි අවශ්‍යතාවය. මම ෆස්ට් පාර්ට් එකට යා ගිහලා දැන් සෙකන්ඩ් පාර්ට් එකට උත්තර ලියන හැටි ලබන සතියේ කතා කරලා දෙන්නම්. දැන් 10:40ක් වෙලානේ. සෙට් එකක් අකුණු ගහනවා කියලා තයින් වුණානේ. අනික විනාඩි 20ක් මදි මට සෙකන්ඩ් පාර්ට් එකක් කම්ප්ලීට් කරවලා යවන්න ඕන. ෆස්ට් පාර්ට් එකේ ප්‍රශ්නයක් අපි ගත්තේ නෑනේ. සෙකන්ඩ් පාර්ට් එකේ ප්‍රශ්නයි ෆස්ට් පාර්ට් එකේ ප්‍රශ්නයි ග්‍රේඩ් 10 වල ඉඳලා ලොකු වෙනසක් එන්නේ නැහැ. ඒකින්ද මම එක පොලිමර් තියලා අර රූප මාරු වෙන තැන් ටිකයි උදාහරණ ටිකක් ඕනේ. සීන් එකක කියලා කිව්වට මදි. දැන් අපි දන්නවා knowledge requirement එක මේක කියලා දන්නවා. අපි ඊළඟට ලබන සතියේ බලනවා ඕනම ගානකට උත්තර ලියන්නේ කොහමද? තව පොඩි පොඩි සීන් ටිකක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ වගේ සීන් මම කියලා දෙනවා. ඒ කියන්නේ දැන් මෙතෙන්ට එන එකතුව ගන්නකොට ඔතෙන්ට එන එකතුව එන්නේ A B C D මේ සර්වත්‍රය කියන්නේ කවුද? සර්වත්‍රය කියන්නේ කවුද? A ද B ද C ද A B C දන්න D ද නැත්නම් A දන්න B දන්න C ද කවුද මේ? මොකද්ද මේ? මෙතෙන් එන්න ඕන උත්තරේ මොකද්ද? ඒ කියන්නේ සර්වත්‍රය දුන්නාම පුතේ අපිට මේ වගේ එකක් දෙකක් දුන්නාම ඉතුරුව දාගන්න පුළුවන් වෙන්න ඕන. අර දත්ත ඇතුළත් කිරීමේ දී ටික තියෙනවා. ඒකින්ද chat එක off කළාද මන් තියෙන්නේ? ඔව්. හරි ඔන්න කරා sorry. මම කියලා දෙන්න. වැරදි බහුතරේ කියලා හරි උත්තරේ. හරි සමහරුන්ගේ හරි. හරි ඕක මේම තිබ්බොත් K M දැන් කොහමද කියන්නේ? මේක කියන්නකො.
ඒකෙන් හොඳටම හිතා ගන්න පුළුවන් බෑ කියලා. පළවෙනියට දාපු උත්තර පහම වැරදි. හරි. හොඳයි. අපි ලබන සතියේ මේක කතා කරලා සෙකන්ඩ් එකටත් උත්තර ලියන්න කතා කරමු. දැනට මම වග කියනවා පළවෙනි 25 ඔයාලට බැරි මුකුත් නැහැ. පළවෙනි එකේ B part එකට අත ගහලා යම් දුරක් යන්න පුළුවන්. එන විදි ටික කියලා තියෙන්නේ. ලබන සතියේ පොඩි අර මතක් කිරීමකුත් එක්ක ආය අපි මේක ඉස්සරහට අප් කරලා ගන්නවා. යමෙක්ට යම් ප්‍රශ්නයක් තිබ්බොත් මම පිළිබඳ චෝදනාවක් තිබ්බොත් සියලු චෝදනා මගේ අංකයට දාන්න. හොඳක් තිබ්බොත් යාළුවන්ට කියලා ගෲප් හදන්න. මම අපේ පන්ති ගැන යම් විස්තරයක් ඕන කෙනෙක් ඉන්නවා නම් මේකට මැසේජ් එකක් දාන්න. හරි. 9 උන්ට නම් මම පන්ති ගැන කියන්නේ එන්න එපා කියලා කියන්නේ 10 උන්ට එහෙම කියලා හොරතා කරන්න කාලයක් නැහැ. 9 උන්ට නම් 10 පන්ති ගැන කියනවා මම නොකිය ඉන්නේ 9 උන්ට 10 දි කියනවා පන්ති ගැන. 9 උන්ට දැන් මම කියන්නේ එන්න එපා කියලා. ඕන රෙකෝඩින් බලපන් YouTube එකේ තියෙන එන්න එපා කියලා කියනවා. ගන්න නැහැ කියලා කියනවා. ඔයාලට එහෙම කිය කරන්න කාලයක් නැහැ. මොකද මේ වෙනකොට ලකුණු 20 30 ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඔයාලට ඒකකට යන්න ටිකක් කල් ඕන කෙනෙක් නම් ස්ලෝ කෙනෙක් නම් මම දන්නේ නැහැ නේ හැමෝගේ මට්ටම වෙනම කියන අපිට කාලයක් ඕන. ඒකින්ද පොඩ්ඩක් බලන්න. හැබැයි ඔයා කාගේ හරි ගුරුවරයෙක් යනවා නම් ඒ ගුරුවරයා කියලා දේ තේරෙනවා නම් ඔයා මගේ පන්ති එන්න ඕනේ නැහැ. කිසිම කේසයක් නැහැ ඔයා ඒ ගුරුවරයා යන්න. මට මේ වෙලේ ළමයි අඩුවක්වත් මගේ ආර්ථික ප්‍රශ්නයක්වත් නැහැ පන්ති වලට ළමයි ගලවලා ගන්න. මගේ පන්ති වල ඉන්න උන් ටික ගෙවනවා. ඒක අපට ප්‍රමාණවත් මට පුළුවන් කරා යන්න. උන්ටත් පිනක් වෙන්න මම මේ වැඩේ කරනවා. උඹලටත් පින ඕන නම් ගෲප් ටික හදන්න. හරි. ආයිබෝවන්. පෙරවසර. ඩාලින් කියන්නේ පැටියෝ කියන්න. තාම ඒක හොයනවා ඌ. ස්තුතියි. විශේෂ නිවේදනයක් තියෙනවා. අපේ සබ් 10000 වෙලා තියෙනවා. බොහොම ස්තුතියි. channel එක පැත්තේ ගියේ නැති අය සබ් 10000 බලාගෙන යන්න. ගණිත පාසල. අද මගේ ජීවිතේ වැදගත් දවසක්. සබ් 10000 වෙච්ච දවස. හැමෝටම ස්තුතියි. ඊළඟ මගේ ටාගට් එක මම මේක ලක්ෂයක් කරනවා.